දාගන්න මාතෘකාව කෝණික විස්ථාපනය. ඒක දාලා මේ රූප සටහන ඇඳගන්න. හරි. දැන් ඔයාලට පේනවා මෙතන තිබිච්ච මේ බෝලේ මේ වෘත්තාකාර පතේ දිගේ එතන ආරම්භයේ t සමානයි 0යි t සමානයි t කාලයකදී මෙන්න මේ විදිහේ මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. හරිද? මෙන්න මේ කාලය තුලදී මෙයා මෙන්න මේ වෘත්තයේ බාහිර අරය ඔස්සේ ගිහිල්ලා තියෙනවා ස්තුරක් කියලා අපි සලකනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් මෙන්න මෙයා යම් කිසි තීටා කෝණයකින් මේ ගමන තුරදී හැරිලා තියෙනවා. අපි මේක O මුල් අක්ෂය කියලා ලකුණු කරමු. O ගමන තුලදී මේක තීටා කෝණයකින් හැරිලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන කෝණික විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ තීටා කෝණයේ අගය අපිට රේඩියන් වලින් ගන්න පුළුවන්. අන්නේ තීටා කෝණයේ අගය අපි රේඩියන් වලින් ගත්තාම අපි ඒකට කියනවා කෝණික විස්ථාපනයක් කියලා. බලමු කොහොමද ඒක එන්නේ කියලා. මම ගැන කලින් කතා කළා. රේඩියන් කියන දේ ඔයගොල්ලෝ පළවෙනි මෙන්න උපකරණ පාඩමේදී ඉගෙන ගන්නවා. ඒක සමාන පාඩමේදී ඉගෙන ගන්නවා. ඒකෙදි ඔයගොල්ලෝ දන්නවා අංශක 360කින් අපි දක්වනවා 2π රේඩියන් කියන එක. එතකොට අපිට පුළුවන් මේක ඇසුරෙන් තීටා කෝණයකින් කොච්චර රේඩියන් ප්‍රමාණයක් ලැබෙනවද කියලා හොයාගන්න. 2π රේඩියන් කියන එකෙන් අංශක 360 නැත්නම් මේ සම්පූර්ණ කෝණයම දක්වනවා. ඒකට අපි ඒකේ තීටා කෝණයකින් කොච්චර රේඩියන් ප්‍රමාණයක් දක්වනවද කියලා අපිට මේක ඇසුරෙන් හොයාගන්න පුළුවන්. අපි ඒක ඇසුරෙන් බැලුවොත් එහෙම x බෙදීම 2π මම මේ සමීකරණේ බෙදනවා. ඒක බෙදද්දි මට ලැබෙනවා තීටා බෙදීම 360යි කියලා. එතනින් මට ගන්න පුළුවන් x සමානයි තීටා 2π දීම අංශක 360යි කියන සම්බන්ධතාවය. මේක අපිට අවසාන වශයෙන් අපිට මෙයාගේ රේඩියන් අගය ලබා ගන්න පුළුවන්. x රේඩියන් ප්‍රමාණය සමානයි මොන විදියට අපිට මේක ඇතුලේ රේඩියන් අගයේ වටිනාකම ලබා ගන්න පුළුවන්. මෙයා කොච්චර තීටා කෝණයක් රේඩියන් ඇසුරෙන් ගමන් කරලාද කියන එක. ඒ විදිහට මේක දාගන්න. ලියාගන්න. කෝණික විස්ථාපනය යනු වෘත්ත චලිතයේ යෙදෙන අංශුව වෘත්තාකාර පතය ඔස්සේ ගමන් කරන විටදී කේන්ද්‍රයේ ආපාතනය කරනු ලබන කෝණය
කේන්ද්‍රය ආපාදනය කරන ලබන කෝණය කේන්ද්‍රය ආපාදනය කරන ලබන කෝණය රේඩියන් වලින් දැක් වූ විටදී රේඩියන් ඒකකයෙන් දැක් වූ විටදී එහි අගයයි එහි අගයයි එහි අගයයි උදාහරණ අංක 1 උදාහරණ අංක 1 රූපේ පරිදි OX අක්ෂය සමග රූපේ පරිදි OX අක්ෂය සමග අංශක 30 කෝණයක් සාධන අවස්ථාවේදී අංශක 30 කෝණයක් වස්තුව සාධන අවස්ථාවේදී අංශක 30 කෝණයක් වස්තුව සාධන අවස්ථාවේදී අංශුව අත් කරගන්නා කෝණික විස්ථාපනය සොයන්න. අංශුව අත් කරගන්නා කෝණික විස්ථාපනය සොයන්න. අංශුව අත් කරගන්නා කෝණික විස්ථාපනය සොයන්න. මේක ඇඳලා හදන්න. කොහොමද මේක හදන්නේ? මම හිතනවා ඔයගොල්ලෝ හදන්න ඇති කියලා. බලමු. කොහොමද හදන්නේ? මේකේ අපිට අංශක 30 කියන ආකේ රේඩියන් වලින් ගන්න තමයි මෙතෙන්දී මූලික අවශ්‍යතාවය තියෙන්නේ. ගන්නේ කොහොමද? මම මෙතන කලින් සූත්‍රයකොත් ලබා දුන්නා. ඒක අපිට බොහොම පහසුවෙන් ඒකට යන්න පුළුවන්. මේ සූත්‍රය ඇසුරේ අපිට මේ අංශක 30 කියන එක ලියන්න පුළුවන්. මෙතන θ වෙනකොට තියෙන අංශක 30 අංශක 30 වතාවක් 25 බෙදීම අංශක 360යි රේඩියන් කියන එක තමයි මෙයාගේ කෝණික විස්ථාපනය කෝණික විස්ථාපනය අපිට ලියන්න පුළුවන්. θ කෝණය වෙන්නේ අංශක 30යි. ඒක බෙදීම අංශක 360 ඒක වැඩි කරනවා 25 රේඩියන් වලින්. ඒතර අපිට ලැබෙනවා මෙයාගෙන් බෙදුවාම ඉතින් එනවා බින්දුව බින්දුව කැපෙනවා 3 බෙදීම 30 එනවා 12ක්. යට 12ක් එනවා. උඩ 25 තියෙනවා 25 බෙදීම 12 රේඩියන් කියලා ලැබෙනවා. එතනින් 5/6 රේඩියන් කියලා අපිට මෙයාගේ අගය ලැබෙනවා. මේක දාගන්න.
උදාහරණ අංක 2 දාගන්න. OX සමග අංශක 60ක් සාධන අවස්ථාවේදී අංශක 60 කෝණයකින් වස්තුව හැරී ඇති අවස්ථාවටදී OX අක්ෂය සමග අංශක 60 කෝණයකින් වස්තුව හැරී ඇති අවස්ථාවේදී කෝණික විස්ථාපනය සොයන්න. OX අක්ෂය සමග අංශක 60 කෝණයකින් වස්තුව හැරී ඇති අවස්ථාවේදී කෝණික විස්ථාපනය සොයන්න. හදන්න බෑ. හරි මං හිතලා වෙලා ඇති කියලා බලමු හදන්නේ කොහොමද කියලා. කෝණික විස්ථාපනය සමානයි. එතන අංශක 60යි කෝණය අංශක 60යි. එතන අංශක 360යි. වතාවක් 25 රේඩියන්. එකෙන් අපිට ලැබෙනවා 6 වතාවක් 6යි 25 ඉදීම 6යි රේඩියන් කියලා එනවා 5 ඉදීම 3යි රේඩියන් කියලා අවසාන උත්තරය අපිට ලැබෙනවා 5/3 5 ඉදීම 3යි රේඩියන් කියලා අපිට මේකේ අවසාන උත්තරේ ලැබෙනවා. මේක දාගන්න. බලන්න මේ විදිහට වස්තුවක් වෘත්තයක ගමන් කරද්දී මේ වගේ වෘත්තාකාර පතයක ගමන් කරද්දී මෙයා මෙහෙම මං කිව්වා තීටා කෝණයක් මේ විදිහට සාදනවා. මේ පැත්තට යද්දී අපි මෙතන p ලක්ෂය කියලා ලකුණු කරගමු. මේ විදිහට යම්කිසි කෝණයක් මෙයා ගමන් කරද්දී ඔයගොල්ලෝ O level maths වලදී ඉගෙන ගන්නවා මේ විදිහේ වෘත්ත ඛණ්ඩයකට අපි නැත්තම් මේකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක අපිට ගන්න පුළුවන් මෙතන බාහිර මේ කොටසේ මේ වෘත්ත කොටසේ දිග කොච්චරයිද කියලා ගන්න පුළුවන්. ඉතින් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ දිග කියන දේ අපි දන්නවා සාමාන්‍ය ජ්‍යාමිතිය ඇසුරින් අපි ලබා ගන්න පුළුවන් s සමානයි මේක සමාන වෙනවා මෙන්න මේ අරය r නම් r වතාවක් θ කියලා. මේක අපි O level දැනුමෙන් ඉගෙන ගන්න දෙයක්. හරිද? මේක මම හිතන්නේ පාඩම් පටන් ගන්නදී මම දුන්නද කොහෙද? හරි මේක s සමානයි r θ කියලා අපිට ලබා ගන්න පුළුවන් මේක O level දැනුම. දැන් මම කතා කරන්න යන්නේ මේ විදිහට මේ වස්තුව ගමන් කරද්දී මම කිව්වා අංශක θ කෝණයකින් මෙයා හැරෙනවා. ඒ අංශක θ කෝණයකින් හැරෙද්දී ඒ θ කෝණයේ අගය අපි රේඩියන් වලින් දැක්වුවොත් එහෙම අපිට ඒක කෝණික විස්ථාපනය කියන භෞතික රාශිය කියලා හඳුනා ගන්න පුළුවන් කියලා. මේ කෝණික විස්ථාපනය කියන භෞතික රාශියත් දෛසික රාශියක්. කෝණික විස්ථාපනය කියන මේ භෞතික රාශිය කෝණික විස්ථාපනය
මම කිව්වා දෛසික රාශිය කියලා. අපි ලියා ගමු. ලියාගන්න. කෝණික විස්ථාපනය යනු දෛසික රාශියකි. දැන් මම කතා කරන්න යනදී ඇත්තටම ඔයගලන්ට A level මට්ටමේදී මේක ලොකු ගැඹුරකට කතා කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ මේක දැනගන්න එක හොඳයි. මොකද කෝණික විස්ථාපනය කියන්නේ දෛසික රාශිය යන අපි ඒකේ දිශාව ලබා ගන්න හැටි දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මේක අංශක තීටා කෝණයක් මේක දිගේ යන නිසා අහින ඉතින් කෝණික විස්ථාපනයේ දිශාව ඉතින් මේක දිගේනේ යන වැත්තේ කියලා. නෑ මෙතන ඊට වඩා ලොකු මැත්ස් පැත්තක් තියෙනවා. මම මේක එන හැටි කොහොමද කියලා ඕන්න වෙන වීඩියෝ එකක් දාන්න. ඒක ඇත්තන ෆිසික්ස් වල ලොකු වැදගත්කමක් නැහැ. නමුත් ඔයගොල්ලෝ මේක දිශාව ගන්න හැටි දලව අයිඩියා එකක් තියාගන්න. මෙතන මේකේ අංශක තීටා කෝණයක් මෙයා මෙහෙම හැරෙද්දී ඇත්තටම කෝණික විස්ථාපනයේ දිශාව කියලා දක්වන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි කියනවා දකුණත් කස්ගරුප්පු නියමය කියලා. දකුණත් කස්ගරුප්පු නියමය ඇසුරෙන් තමයි කෝණික විස්ථාපනය කියන දේ දිශාව අපි ලබා ගන්න පුළුවන් වෙන්නේ. දකුණත් කස්ගරුප්පු නියමය ඇසුරෙන්. දකුණත් කස්ගරුප්පු නියමය කියන්නේ මේ වගේ දකුණු අතේ මහපට ඇඟිල්ල අර අනිත් සෙසු ඇඟිලි ටික මෙයාගේ චලිත පතේ දිගේ මෙහෙම යොමු කළොත් එහෙම මෙන්න මේ මහපට ඇඟිල්ල දිශාවෙන් අපිට ලැබෙනවා මෙයාගේ කෝණික විස්ථාපනයේ දිශාව. හරිද? කෝණික විස්ථාපනයේ දිශාව විතරලා අපි ලැබෙන්නේ මෙන්න මේ මහපට ඇඟිල්ල පැත්තෙන්. ඒකේ වෙන්නේ කොහොමද කියන දේ ගැන ඔයගලන්ට මැත් සයිඩ් එක එච්චර පැහැදිලි කරන්න අවස්ථාවක් නැහැ ඒ ලෙවල් මට්ටමට. හරිද? බලන්න. එතකොට දකුණත් කස්කරුප්පු නියමයක් මෙහෙම යෙදුවොත් මේ තියෙන්නේ දකුණු අතේ මහපට ඇඟිල්ල. මේකෙන් අපිට ලැබෙනවා කෝණික විස්ථාපනයේ දිශාව. මේ මහපට ඇඟිල්ල අර අනිත් ඇඟිලි ටික ඔක්කොම මෙයාගේ චලිත දිශාවට යොමු කළොත් එහෙම මෙන්න මේ මහපට ඇඟිල්ලෙන් අපිට ලබා ගන්න පුළුවන් මෙයාගේ කෝණික විස්ථාපනයේ දිශාව. ඒතර මෙතෙන්ද දැම්මම පස්සේ ඔයගලන්ට පේනවා මෙයාගේ කෝණික විස්ථාපනය තියෙන්නේ බෝඩ් එකෙන් එළියට. ඉහත අවස්ථාවේදී අපි මේක ලියා ගන්න කෝණික විස්ථාපනයේ දිශාව ලබා ගැනීම සඳහා ලියා ගන්න දකුණත් කස්කුරුප්පු නියමය භාවිතා කරයි. දකුණත් කස්කුරුප්පු නියමය භාවිතා කරයි. මෙහිදී දකුණු අතේ මහපට ඇඟිල්ල හැර සෙසු ඇඟිලි චලිත පතේ දිගේ යොමු කළ විට වෘත්ත චලිතයේ චලිත පතේ දිගේ යොමු කළ විට වෘත්ත චලිතයේ චලිත පතේ දිගේ චලිත පතේ දිගේ යොමු කළ විට මහපට ඇඟිල්ල මගින් කෝණික විස්ථාපනයේ දිශාව ලබා දේ. මේක ඇඳලා දාගන්න. දකුණු අතේ ඇඳලා ලස්සන ඇඳ ගන්න. මං වගේ ලස්සන අඳින්න. එතන දකුණු අත මහපට ඇඟිල්ල තියෙන ඉතුරු ඇඟිලි ටික. කෝණික විස්ථාපනයේ දිශාව මේක මොකක්ද මාක් කරගන්න.
ලියා ගන්න. ඔයගොල්ලෝ දන්නවා රේඛීය ප්‍රවේගයේදී විස්ථාපනය කියලා කියන්නේ S. මෙතෙන්දී අපි කතා කරන කෝණික චලිතයේදී ඒ විස්ථාපනයේට රේඛීය ප්‍රවේගයේ විස්ථාපනයේට අනුරූප භෞතික රාශිය වෙන්නේ කෝණික චලිතයේ මෙන්න මේ θ කෝණය කියන එක. අන්න එක අපි දාගමු. රේඛීය චලිතයේදී විස්ථාපනය වරහන් ඇතුළේ දාගන්න S අනුරූප විස්ථාපනයට අනුරූප රේඛීය චලිතයේ විස්ථාපනයට අනුරූප භෞතික රාශිය වන්නේ රේඛීය චලිතයේ විස්ථාපනයට අනුරූප භෞතික රාශිය වන්නේ කෝණික චලිතයේ θ රේඩියන් අගයයි. කෝණික චලිතයේ θ රේඩියන් අගයයි. θ රේඩියන් අගයයි. මෙසේ වස්තුව වෘත්තාකාර පතේ දිගේ චලනය වන විටදී එම වස්තුව ගමන් ගන්නා පතයේ දිග කේන්ද්‍රික ඛණ්ඩය ඇසුරෙන් ලබාගත හැක. කේන්ද්‍රික ඛණ්ඩය ඇසුරෙන් ලබාගත හැක. ඒ අනුව රේඛීය විස්ථාපනය සහ කෝණික චලිතය අතර සම්බන්ධතාවය පහත පරිදි ලබාගත හැක. මෙතන මේ රූපේ ඇඳේ නැත්තම් මේ රූපේ නැවත ඇඳ ගන්න. මේක S කියන එක මාක් කරගන්න. X P R මේවා මාක් කරගන්න. මං කිව්වා ඔයගොල්ලෝ සරල O level දැනුමෙන් දන්නවා කියලා. ඒ තමයි කේන්ද්‍රික ඛණ්ඩේ මෙතන වෘත ඡාප කොටසේ දිග අපිට ගන්න පුළුවන් S කියන එක. ඒ S කියන එක අපිට ලැබෙනවා R වතාවක් මෙන්න මේ θ කෝණයේ අගය. එතන R වතාවක් θ කෝණයේ අගය. ඉතින් එතකොට මේ වස්තුව ගමන් කරපු මේ වෘත්තාකාර පතේ මෙයා ගමන් කරපු නිකන් රේඛීය දිග වගේ දේ තමයි මෙතන නැත්තම් මේ රේඛීයව මෙයා කොච්චර දුරක් ගමන් කරලාද කියන දේ තමයි අපිට මෙතෙන්දී ලැබෙන්නේ. නමුත්
මේ සම්බන්ධතාවය අපිට ඉස්සරහට ඕන වෙනවා. කෝණික ප්‍රවේගයයි රේඛීය වේගය අතර සම්බන්ධතාවය ලබා ගන්න අපිට මේක වැදගත් වෙනවා. මෙයා කොච්චර දුරක් මේ පතේ දිගේ ගමන් කරලද කියන එක තමයි මෙතන මේ S කියන එකෙන් ලැබෙන්නේ. එතනින් අපිට මෙන්න මේ සම්බන්ධතාවය ගන්න පුළුවන් S සමානයි R θ මේක දාගන්න. මම කලින් ඉඳන්ම කතා කළා. ඒ තමයි මෙයා ඒකාකාර වේගයෙන් ගමන් ගන්න අංශුවක් නම්. වෘත්තාකාර පතේ දිගේ ඒකාකාර වේගයෙන් ගමන් ගන්න අංශුවක් නම් මම කිව්වා මෙයාගේ පතේ හැමතැනම ප්‍රවේග එක මාර්ගයක් වෙනවා. නමුත් මෙයාගේ කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච ත්වරණ සංරචකයක් පවතිනවා කියලා. හරිද? මේ ඒකාකාර වේගයෙන් ගමන් ගන්න අවස්ථාව. දැන් අපි ඒකාකාර වේගයෙන් ගමන් ගන්න අවස්ථාවේදී අපි බැලුවා අපිට ලැබුණා මෙයාගේ විස්ථාපනයේ සම්බන්ධතාවයක්. ඒ තමයි S සමානයි R θ කියලා සම්බන්ධතාවය. විස්ථාපනය නැත්නම් මෙයා ගමන් කරපු දුරට සම්බන්ධතාවයක් අපි ලැබුණේ S සමානයි R θ. එයා ගමන් ගත්ත θ රේඩියන් කෝණය ඇසුරෙන් අපිට ලැබුණා මෙයා ගමන් ගත්ත දුරට අගයක්. ඒතර මෙයාගේ වේගයට අපි අගයක් ගන්න හැටි බලමු. අපි දැන් මෙතන මෙයාගේ කෝණික ප්‍රවේගය කියන දේ ගැන හොයන්න යන්නේ. කෝණික ප්‍රවේගය. ලියා ගන්න මාතෘකාව පොඩ්ඩක් ඒක දාගෙන ඉමු. මාතෘකාව ලියලා මේ රූපය අඳගෙන ඉමු. කෝණික ප්‍රවේගය. හරි. මේක අඳ ගන්න. හරි මම හිතනවා ඇඳලා ඉවර ඇති කියලා. හරි දැන් බලා ගන්න. මෙතන t සමානයි බිඳුවේ ඉඳලා මෙයා t සමාන t කාලයක් ගත වෙද්දී මෙයා θ කෝණයකින් හැරිලා තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා රේඛීය ප්‍රවේගයේදී අපි දුර කාලයෙන් බෙදුවහම ලැබෙනවා. දුර කාලයෙන් බෙදුවහම අපිට ලැබෙනවා වේගය කියන දේ. විස්ථාපනය කාලයෙන් බෙදුවොත් අපිට ලැබෙනවා ප්‍රවේගය කියන දේ. දැන් මෙතනදී තියෙන භෞතික රාශිය තමයි මෙයා ඒකාකාර වේගෙන් ගමන් ගන්න වස්තුව. ඒ වස්තුව t කාලයක් ගත වෙද්දී අංශික θ කෝණයකින් හැරිලා තියෙනවා. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ වෘත්ත චලිතය ගැන. වෘත්ත චලිතයේදී අපි දන්නවා රේඛීය චලිතයේ විස්ථාපනය නැත්නම් දුරට අනුරූප භෞතික රාශිය වෙන්නේ මේ θ කියන කෝණය. අපිට මෙතන කෝණික ප්‍රවේගය කියන දේ ගන්න පුළුවන් ඔමෙගා එක සමානයි θ බෙදීම එන්න මේ කාලය කියන දේ ඇසුරෙන්. θ බෙදීම t කියන එකේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට මෙයා ඒකාකාර කෝණික ප්‍රවේගය යන වස්තුවක් නම් මෙයා අනිවාර්යයෙන්ම ගමන් කරන්නත් ඕනේ ඒකාකාර කෝණික ප්‍රවේග වලින්. ඒකාකාර කෝණික ප්‍රවේග සෑම t කාලයක තුලදීම මෙයා එතන කේන්ද්‍රයේ අංශක යම්කිසි කෝණයක් ආපාදනය කරනවා නම් දිගටම ඒ අනුපාතයෙන් තමයි මෙයා දිගටම මේ චලිත පතය සම්පූර්ණ කරන්නේ. එතකොට මෙයාට ඒකාකාර කෝණික ප්‍රවේගයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මෙතන ඔමෙගා සමානයි θ බෙදීම t කියලා අපිට ගන්න පුළුවන්. වෘත්ත චලිත අවස්ථාවේ. මේක දාගන්න. ලියා ගන්න. වෘත්ත චලිතයේ යෙදෙන අංශුව සිම්පල් t කාලයකදී අංශක θ කෝණයක් කේන්ද්‍රය ආපාතනය කරයි නම් කෝණික ප්‍රවේගය θ
තීටා බෙදීම t ඇසුරෙන් ලැබේ. තීටා බෙදීම t ඇසුරෙන් ලැබේ. හරි. අපි බලමු මෙයා මෙහෙම ගිහිල්ලා අංශක තීටා කෝණය නෙමෙයි මෙයා අංශක 2 කෝණයක් ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. මෙයා මෙහෙම ඉඳන් වටයක්ම කරකිලා ආයි මෙතෙන්ට වෙනවා. අපි ඒ කාලය ගමු. එහෙම වටයක් කරකෙන්න ගත වෙන කාලය අපි ගමු t සමානයි කැපිටල් T කියලා. ඒතර ඔයගලන්ට පේනවා මෙයා මෙහෙම ගිහිල්ලා මෙහෙම සම්පූර්ණ වටයක් ගිහිල්ලා මෙතෙන්ට එනවා. එතනට ගත වෙච්ච කාලය t සමානයි කැපිටල් T. ලියා ගන්න. ඒකාකාර වේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙන අංශුව කැපිටල් T කාලයකදී ඒකාකාර වේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙන අංශුව කැපිටල් T කාලයකදී අංශක 360 කෝණයක් ගමන් කරයි නම් අංශක 360 කෝණයක් ගමන් කරයි නම් මෙහි කෝණික ප්‍රවේගය ඔමේගා සමානයි 2 බෙදීම කැපිටල් T ලෙස ලිවිය හැක. ඔමේගා සමානයි 2 බෙදීම කැපිටල් T ලෙස ලිවිය හැක. මේ කැපිටල් T යනු ආවර්ත කාලය. ආවර්ත කාලය යනු වස්තුව ඒකාකාර වේගෙන් ගමන් ගන්නා වෘත්ත චලිතයේ යෙදෙන වස්තුව ආවර්ත කාලය යනු ඒකාකාර වේගෙන් ගමන් ගන්නා වස්තුව එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි. එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය. මෙහි වේගය ඒකාකාරී බැවින් කෝණික ප්‍රවේගයද ඒකාකාරී වේ. කෝණික ප්‍රවේගයද ඒකාකාරී වේ. තප්පරයකට මෙම වස්තුව ගමන් ගන්නා වට සංඛ්‍යාව. තප්පරයකට මෙම වස්තුව ගමන් ගන්නා වට සංඛ්‍යාව. අපි දන්නවා මෙයා මෙතන තප්පරයක් තුල එක වටයක් යන්නත් පුළුවන්. තප්පරයක් ඇතුළතදී මෙයාට වට ගොඩක් ගිහිලා තියෙන්නත් පුළුවන්. අපි කියනවා තප්පරයකදී මෙයා කොච්චර වට සංඛ්‍යාවක් ගිහිලා යම්කිසි වට සංඛ්‍යාවක් යනවා නම් අපිට කියන්න පුළුවන් තප්පරයකට යන වට සංඛ්‍යාව එම වස්තුවේ එම කෝණික චලිතයේ යෙදෙන වස්තුවේ සංඛ්‍යාතය කියලා. අපිට ඒක ලියන්න පුළුවන් F කියන මේ වස්තුව තප්පරයකදී ගමන් ගන්න වට සංඛ්‍යාව සංඛ්‍යාතය නම් වේ. සංඛ්‍යාතය නම් වේ. සංඛ්‍යාතය නම් වේ. සංඛ්‍යාතය සමානයි
එක බෙදීම කැපිටල් T ලෙස ලිවිය හැක. මේක දාගන්න. සංඛ්‍යාතය සමානයි එක බෙදීම කැපිටල් T ලෙස ලිවිය හැක. එම නිසා අපි ලියන්න පුළුවන් ඔමේගා සමානයි 25 f කියලා. මෙතන මේ තප්පරයකට ගමන් කරන වට සංඛ්‍යාව කියන එකට අපි ලියන්න පුළුවන් RPS rounds per second එකක් දාගන්න. තප්පරයකට ගමන් කරන වට සංඛ්‍යාව RPS ලෙස ද දැක්විය හැක. rounds per second. ලියාගන්න උදාහරණ අංක 1. වෘත්ත චලිත යෙදෙන අංශුවක් ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා අතර අංශක 30ක කෝණයකින් හැරී ඇති විටදී ගත වූ කාලය තප්පර 4ක් නම් අංශක 30 කෝණයකින් හැරී ඇති විටදී ගත වූ කාලය තප්පර 4ක් නම් එහි කෝණික ප්‍රවේගය සොයන්න. හරි මම හිතනවා ලේසි ගානක් සරලව හදන්න පුළුවන්.
හරි බලන්න. ඒක හදන්නේ කොහමද? අපිට ගන්න පුළුවන් ඔමෙගා සමානයි මෙයාගේ කෝණය තීටා කාලයෙන් බෙදුවහම ලැබෙනවා එයාගේ කෝණික ප්‍රවේගය කොච්චරයිද කියලා. දැන් අපිට තීටා කියන කෝණය යගේ ගන්න පුළුවන් කොහමද? රේඩියන් වලින් ගන්න ඕනේ අංශක තීටා සමානයි අංශක 30 අංශක 360 වතාවක් 25 රේඩියන්. ඒක අපිට ලැබෙනවා 12යි 6යි කියලා. 5 බෙදීම 6යි රේඩියන් කියලා එනවා. ඔමෙගා සමාන වෙනවා අපිට 5 බෙදීම 6 බෙදීම කාලය t. t කියලා දීලා තියෙන්නේ. t දීලා තියෙන්නේ තප්පර 4ක් කියලා. ඉතින් මෙතන අපිට ලැබෙනවා 5/24 උඩින් ඒකකයේ රේඩියන් වෙනවා. එතන රේඩියන් තප්පර. මේ විදිහට ලැබෙනවා මෙයාගේ අගය. මෙතන 5 කියන එකට අපි 3 කියලා ආසන්න වශයෙන් ගත්තොත් එහෙම 3 බෙදීම 24යි කියලා ලැබෙනවා. 8යි 8න් එකයි රේඩියන් තප්පර කියලා ලැබෙනවා. 8න් එකයි රේඩියන් තප්පර ඔමෙගා 8න් එකයි රේඩියන් තප්පර කියන්නේ 0.1යි 2යි 5යි රේඩියන් තප්පර කියලා ලැබෙනවා. හරි. ගන්න දාගන්න. මේක දාගන්න. මෙතන දාගන්න. හරි. උදාහරණ අංක 2 එකාකාර වේගයෙන් වෘත්ත චලනයේ යෙදෙන අංශවා තප්පර 8ක කාලයක් තුල අංශක 45ක් කෝණයක් ගමන් කරයි නම් අංශක 45ක් කෝණයක් කේන්ද්‍රය ආපාදනය කරයි නම් තප්පර 8කදී අංශක 45ක් කෝණයක් කේන්ද්‍රයේ ආපාදනය කරයි නම් මෙම වස්තුවේ කෝණික ප්‍රවේගය සොයන්න. මෙම වස්තුවේ කෝණික ප්‍රවේගය සොයන්න. ඇඳගෙන හදන්න.
හරි මම හිතන වෙලාව ඇති කියලා බලමු හදන හැටි. කෝණික ප්‍රවේගය සමානයි θ බෙදීම t කාලය. මෙතන θ කියන එක අපිට ගන්න පුළුවන් θ වතාවක් 2π බෙදීම 145 වතාවක් 2π බෙදීම අංශක 360 එක θට සමාන වෙනවා. මෙතන අපිට ලැබෙනවා 145 මෙයාට කපන්න පුළුවන් කීයද 45 ව දෙකක් 90යි 90ව 4ක් නම් 360යි. දැන් මෙතන 45ක් නේ. ඒ නිසා 45 ව 8ක් තියෙන්න ඕනේ. එතකොට 2π බෙදීම 8 කියලා එනවා. එතනින් 5 බෙදීම 4යි කියලා කෝණය ලැබෙනවා. මේක ඔමෙගාට ආදේශ කරමු. ඔමෙගා සමානයි 5/4 බෙදීම t මෙතෙන් දෙන්න ඕනේ. t එනවා අංශ තප්පර 8ක් 5/4 තප්පර 8න් බෙදන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා 5/32 රේඩියන් තප්පර. මේකේ අපිට 5 කියන එක 3 කියලා ගත්තොත් ආසන්න වශයෙන් ඒත් මෙතන බෙදෙන්නේ නැති නිසා මම කොහොම තියනවා. ඒක දාගමු. 5 බෙදීම 32 කියන්නේ ලේසි. හරි. මේක දාගන්න හදාගන්න බැරි වෙච්ච අය. ලියාගන්න. හිතනවා වෙලාමද? ගානක් හැදුවා. පුළුවන් ඒ නිසා. හරි. මේකත් හරි. ලියාගන්න. මෙහි කෝණික ප්‍රවේගය යනු දෛසික රාශියක් වේ. එහි දිශාව කෝණික ප්‍රවේගයටත් දෛසික රාශියක් කියලා අපි සැලකනවා. කෝණික ප්‍රවේගයත් දෛසික රාශියක් නේකට අනිවාර්ය විශාලත්වයට අමතරව දිශාවත් අපි දැනගෙන ඉන්න ඕනේ. අපි දැක්කා එයාගේ විශාලත්වය ලබා ගන්න පුළුවන් අර කලින් ලබග සූත්‍රය ඇසුරෙන් θ බෙදීම t ඇසුරෙන්. එතකොට අපිට මෙයාගේ දිශාව ලබා ගන්න පුළුවන් ඒත් දකුණත් කස්කුරුප්පු නියමයම භාවිතා කරලා. ලියාගන්න. කෝණික ප්‍රවේගයේ දෛසික රාශියක් වන අතර එහි දිශාව දකුණත් කස්කුරුප්පු නියමයෙන් ලබා දේ. දකුණු අතේ මාපට ඇඟිල්ල හැර ලියාගන්න. දකුණු අතේ මාපට ඇඟිල්ල හැර ඉතිරි ඇඟිලි චලිත පතේ දිගේ යොමු කළ විට කෝණික විස්ථාපනයේ දිශාව මහපට ඇඟිල්ලෙන් නිරූපණය වේ. කෝණික ප්‍රවේගයේ දිශාව මහපට ඇඟිල්ලෙන් නිරූපණය වේ. පෙරසේමයි මේ විදිහට සෙසු ඇඟිලි ටික දැම්මා මහපට ඇඟිල්ල හැර මේක චලිත පතේ නම් මහපට ඇඟිල්ලෙන් අපිට ලැබෙනවා මෙයාගේ කෝණික ප්‍රවේගයේ දිශාව. කෝණික ප්‍රවේගයේ ඒකකේ අපි කලිනුත් දැක්ක ගාන හදාදී ඒක දාගන්න රේඩියන් තප්පර මේකේ මාන වෙන්නේ t
ඍණ 1. මොකද රේඩියන් කියන එකට මාන නැහැ. එයාගේ මාන දාගන්න t ඍණ 1. ඒකක ලැබෙනවා රේඩියන් තප්පර කියලා, මාන ලැබෙනවා t ඍණ 1 කියලා. හරි. අපි දැන් බලමු මම අර කලිනුත් කතා කරපු මෙයා අංශක 360ක් ගමන් කරන අවස්ථාව. සම්පූර්ණ වටයක් ගමන් කරන අවස්ථාව. ලියාගන්න. උදාහරණ අංක 3. මේ වස්තුව අංශක 360 කෝණයක් කේන්ද්‍රය ආපාතනය වන ආකාරයෙන් වස්තුවක් අංශක 360 කෝණයක් කේන්ද්‍රය ආපාතනය වන ආකාරයෙන් චලිතය සිදු කරයි නම් මෙම චලිතයේ කෝණික ප්‍රවේගය හතරයි තප්පරයට රේඩියම් නම් තප්පරයට රේඩියන් 4යි නම් කෝණික විස්ථාප ප්‍රවේගය තප්පරයට රේඩියන් 4යි නම් වස්තුවේ ආවර්ත කාලය සොයන්න. වස්තුවේ ආවර්ත කාලය සොයන්න. වස්තුවේ ආවර්ත කාලය සොයන්න. ඔයගොල්ලෝ දන්නවා ආවර්ත කාලය කියන්නේ මොකද්ද? මෙයා සම්පූර්ණ එක වටයක් ගමන් කරන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක. ඉතින් මෙතන සම්පූර්ණ එක වටයක් කියන්නේ අංශ 360ක් ගමන් කළා කියන්නේ මෙයා සම්පූර්ණ එක වටයක් ගිහිල්ලා. දැන් මෙතන ආවර්ත කාලය කියලා කියන්නේ. එතකොට කෙලින්ම අපිට ගන්න පුළුවන් ඔමෙගා සමානයි තීටා බෙදීම t. අපි දන්නවා මෙතන අංශක 360ක් කියන්නේ රේඩියන් වලින් ගත්තොත් 2π මේක බෙදීම කැපිටල් T තමයි ඔමෙගාට සමාන වෙන්නේ. ඉතින් මෙතන ඔමෙගා අපි දන්නවා දීලා තියෙනවා 4යි රේඩියන් තප්පර සමානයි 2π බෙදීම T කියලා. ඉතින් අපිට ආවර්ත කාලය එනවා T සමානයි 2π බෙදීම 4යි කියලා. ඉතින් අපිට ආවර්ත කාලය ලැබෙනවා 2π බෙදීම 4 කියන්නේ 5 බෙදීම දැන් දෙකක් එනවා 5 බෙදීම 2යි. මේක 3යි කියලා ගත්තොත් එහෙම 5ටගේ ආසන වශයෙන් 3යි කියලා ගත්තොත් ලැබෙනවා 1.5යි තප්පර. එන්නේ මෙයා එක වටයක් ගමන් කරන්න තප්පර 1.5ක කාලයක් ගත කරනවා කියන එක. හරි. දාගන්න. දාගන්න. ඊළඟ ගාන තප්පරයකට වට 20ක ශීඝ්‍රතාවයෙන් චලනය වන තප්පරයකට වට 20ක ශීඝ්‍රතාවයකින් චලනය වන
ලණුවකට ගැට ගැසූ බෝලයක්. ලණුවකට ගැට ගැසූ බෝලයක තප්පරයකට වට 20ක ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වන ලණුවකට ගැට ගැසූ බෝලයක ලණුවකට ගැට ගැසූ බෝලයක කෝණික ප්‍රවේගය සොයන්න. කෝණික ප්‍රවේගය සොයන්න. කොහොමද ගන්නේ? ඔමේගා සමානයි අපි දන්නවා 2π f කියලා සූත්‍රය. මෙතන අපි දන්නා 2π තප්පරයකට වට කියන්නේ මෙන්න මේ f කියන එක අපිට ගන්න පුළුවන් කෙලින්ම 20යි කියලා. ඒක ඇසුරින් අපිට ගත්තාම එනවා 80 වතාවක් π සමානයි ඔමේගා කියලා. මෙතන 80 වතාවක් 3.14 හරියටම ගත්තොත් රේඩියන් තප්පර වලින් අපිට මෙයාගේ අගය ගන්න පුළුවන් 21.4 වතාවක් 8 කියන්නේ 8 වරක් 7 32යි 3යි 8 වරක් 8යි 3යි 11යි 1යි 8 වරක් 7 32යි 1යි 33යි රේඩියන් තප්පර කියලා අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් මේ චලනය වන බෝලයේ කෝණික ප්‍රවේගය. ඒක බොහොම සරලව මේ සමීකරණය ඇසුරින් අපිට ගන්න පුළුවන් මෙහා ඒකාකාර වේගයකින් චලනය වෙනවා නම්. ඊළඟ ගාන දාගන්න මේ වගේම ගානක් දෙන්න. එක දාගන්න. ලියගන්න. තප්පරයකට වට 40ක ශීඝ්‍රතාවයකින් තප්පරයකට වට 40ක ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වන බෝලයක් බෝලයක කෝණික ප්‍රවේගය සොයන්න. බොහොම සරලයි කලින් ගන්න වගේම. හරි මම මේකට දානවා ඔමේගා සමානයි 2πf 2π වතාවක් 40 80යි 5 කියලා ලැබෙනවා 5 3යි කියලා ගත්තොත් ආසන්න වශයෙන් අපිට එනවා 240යි 8 වරක් 3 24 240යි රේඩියන් තප්පර කියලා. ඊළඟ ගාන දාගන්න. මිනිත්තුවට වට 40
40ක මිනිත්තුවට වට 60ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් මිනිත්තුවට වට 60ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වන මිනිත්තුවට වට 60ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වන ලණුවකට ගැටගසා ඇති සෙල්ලම් රූම් පෙත්තෙකුගේ කෝණික ප්‍රවේගය සොයන්න. සෙල්ලම් රූම් පෙත්තෙකුගේ කෝණික ප්‍රවේගය හදන්න. අරගේ තප්පරයට වට නෙමෙයි මන් දුන්නේ මිනිත්තුවට වට කියලා. ඒක ලියපු තැනින් දාගන්න rpm කියලා වරහන් ඇතුලේ දාගන්න. මිනිත්තුවට වට rounds per minute يعني rpm කියලා දාගන්න. ගාන හදන්න. විනාඩියක් දෙන්න. හරි හදපුවා ඉන්නවා. හරි බලමු. සෙට් එකක් ඉන්නවා. හදපු නැති. බලමු කොහොමද මේක පොඩි වෙනසයි වෙලා තියෙන්නේ. වෙනස පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අපි කලින් කතා කළා මෙතන f කියලා කියන්නේ තප්පරයට යන වට ගන්න. ඉතින් මෙතන දීලා තියෙන්නේ මිනිත්තුවට යන වට ගන්න ඇසුරේ. ඉතින් මිනිත්තුවට යන වට ගන්න තප්පරයට යන වට ගන්න අතර වෙනසක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් මෙතන f කියන කෙලින්ම මේ සමීකරණ දෙන්නේ තප්පරයට වට ඇසුරෙන් දුන්නොත් අපිට කෙලින්ම ආදේශ කළ හැකි. නමුත් මෙතෙන්දී අපි මිනිත්තුවට තියනවානේ තප්පර 60ක්. ඉතින් අපේ අගය මිනිත්තුවට වට වලින් දීලා තියෙනවා නම් මිනිත්තුවට වට 20ක් යනවා නම් ඒක තප්පරයට එයා කොච්චරයිද යන්නේ කියන එක හොයන්න ඕනේ. මෙයා මිනිත්තුවට වට යම්කිසි ගාණක් ගත වුණාට තප්පරයට යන්නේ ඊට වඩා අඩු ගාණක්නේ. ඉතින් එතකොට අපිට හොයන්න වෙනවා මෙයා තප්පරයට යන වට වලට මේක පරිවර්තනය කරන්න වෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ ඔමෙගා සමානයි 25f බෙදීම 60 කියන එක. මොකද මෙයා තප්පරයට කොච්චරද යන්නේ කියන එක අපි හොයාගන්න ඕනේ. දැන්ට දීලා තියෙන එකකේ මිනිත්තුවට. ඉතින් මිනිත්තුවට කියන එක තප්පරයට කරගන්න අපිට තප්පර වලින් නම් ගත්තොත් මිනිත්තුවට තප්පර 60ක් තියෙනවා. ඒ නිසා මේක ඒ ලැබෙන අගය මිනිත්තුවට වට 100ක් ගමන් කරනවා නම් එයා තප්පරයට ගමන් කරන්නේ ඒ මිනිත්තුවට ගමන් කරන වට ගානේ 60න් එකයි. ඒ වගේම මෙයා මිනිත්තුවට වට 360ක් ගමන් කරනවා නම් එයා තප්පරයට ගමන් කරන්නේ ඒ යන 360න් 60න් එකයි. ඒ කියන්නේ 360ක් වට ගමන් කරනවා නම් මෙයා තප්පරයට ගමන් කරන්නේ 360 බෙදීම 60 කියන්නේ තප්පරයට වට 6යි ගමන් කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට මේක බෙදා ගන්න වෙනවා. ඒතකොට 25 සංඛ්‍යාතයේ මම කිව්වා 60යි කියලා. තප්පරේන වට ගන්න මිනිත්තුර යන වට ගන්න මම 60යි කියලා කිව්වා. ඒක 60න් බෙදන්න වෙනවා. ඉතින් අපිට ලැබෙනවා මේක බෙදුවාම 25 කියලා අවසාන උත්තරය. 5 කියන එක 3යි කියලා අවසාන වශයෙන් ගත්තොත් 6යි රේඩියන් තප්පර කියලා අපිට උත්තරය ලැබෙනවා. මේක දාගන්න. 6යි රේඩියන් තප්පර කියලා අපිට උත්තරය ලැබෙනවා. හරි.
ලියාගන්න ඒකෙම දෙවෙනි කොටස. මෙම රූම් පෙත්ත මිනිත්තුවට වට 600ක වේගයෙන් භ්‍රමණය වේ නම් මෙම රූම් පෙත්ත මිනිත්තුවට වට 600ක වේගයෙන් භ්‍රමණය වේ නම් මිනිත්තුවට වට 600ක ශීඝ්‍රතාවයෙන් භ්‍රමණය වේ නම් මෙහි කෝණික ප්‍රවේගය සොයන්න. හදන්න බලන්න. සරලයි කලින් කරපු දෙයම තමයි ඔමෙගා සමානයි 2πf 2π මෙතන දීලා තියෙන මිනිත්තුවට නිසා අපි මිනිත්තුවට 600ක් වට යනවා කියලා දීලා තියෙනවා. ඉතින් ඒක තප්පරයට හරව ගන්න අපි බෙදන්න ඕනේ 60. ඉතින් කැපෙනවා 6ට 60ට 6 10යි 10යි 2π කියන 10 වැඩි කළාම 2π වතාවක් 10 කියන්නේ 20යි 5 කියලා එනවා. එතනින් අපි 5 සමානයි 3යි කියලා අසන්න වශයෙන් ගත්තොත් 3 අට 6යි 60යි රේඩියන් තප්පර කියලා අවසාන උත්තරය ලැබෙනවා. දාගන්න. මාතෘකාව දාගන්න ඊළඟ කෝණික ප්‍රවේගය සහ යම්කිසි මොහොතක ස්පර්ශීය වේගය අතර සම්බන්ධතාවය ලබා ගැනීම. කෝණික ප්‍රවේගය සහ යම්කිසි මොහොතක ස්පර්ශීය වේගය පිළිබඳ සම්බන්ධතාවය ලබා ගැනීම. මේ විදිහට අංශුවක් තියෙනවා. ඒ අංශුව මම කිව්වොත් ඒකාකාර වේගෙන් ගමන් කරන අංශුව. තීටා කෝණයක් මෙහෙම හැරෙනවා. කලින් මම ඔයගලට සූත්‍රයක් දුන්නා. ඒ තමයි S සමානයි R තීටා කියන එක ඇසුරින් අපිට ලබා ගන්න පුළුවන් කියලා. මෙන්න මෙයා කොච්චර දුරක් මේ වෘත්තාකාර පතේ දිගේ ගමන් කළාද කියන එක ලබා ගන්න මේක ඇසුරින් අපිට පුළුවන්. ඉතින් මෙයා මේ අවස්ථාවේ ලබාගෙන ඉන්න ප්‍රවේගය v නම් අපිට ඒක ලියන්න පුළුවන්. මෙයා ගමන් කරපු මුරු දුර s බෙදී මුළු කාලය t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි t කාලයකදී තමයි මෙයා මෙතෙන්ට යන්නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් v සමානයි s බෙදීම t කියලා. මෙතනින් අපිට ලැබෙනවා මේ අවස්ථාවේදී මෙයාගේ ස්පර්ශීය වේගය නැත්නම් මේ අවස්ථාවේ යාගේ වේගය. එතන අපිට s වෙනුවට අපි ලියා ගන්න පුළුවන් මේ r θ කියන සම්බන්ධතාවය. r θ කියන සම්බන්ධතාවය අපි ලියා ගන්න පුළුවන්. මෙතනින් අපි දන්නවා θ බෙදීම t කියන එක අපි කලින් ඉගෙන ගත්තා ඔමෙගා කියලා.
මෙතන ආදේශ කරන්න පුළුවන් r ඔමෙගා කියලා. ඉතින් θ බෙදීම t වෙනකොට ඔමෙගා ආදේශ කරන්න පුළුවන්. අපි ලියන්න පුළුවන් ස්පර්ශීය ප්‍රවේගය ස්පර්ශීය වේගය සමානයි r ඔමෙගා කියලා. දාගන්න මේක. ඊළඟට අපි යන්නේ බොහොම වැදගත් දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි අපි මේ පාඩමේ මුල හරියදීම කිව්වා මේ වගේ කෝණික චලිතයක යෙදෙන්න නම් අංශුවකට අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දෙසට යොමු වෙච්ච බලයක් තියෙන්න ඕනේ. එහෙනම් බලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දෙසට යොමු වෙච්ච ත්වරණ සංරචකයකුත් පවතින්න ඕනේ. ඒ ත්වරණ සංරචකය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවක ඒකාකාර කෝණික ප්‍රවේගයකින් චලිත වෙන වස්තුවක කේන්ද්‍රාභිසාරී බලය නිසා ඇතිවන ත්වරණ සංරචකය හඳුනා ගැනීම. කේන්ද්‍රාභිසාරී බලය නිසා ඇතිවන ත්වරණ සංරචකය හඳුනා ගැනීම. දැන් මේ විදිහට මම කිව්වා අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දෙසට ඇදීමක් හෝ නැත්නම් කේන්ද්‍රය දෙසට යම්කිසි අපි තැටියක වගේ යම්කිසි වස්තුවක් පොල්ලකින් හයි කරගෙන අපි මේ පොල්ල මෙහෙම අල්ලගෙන වටේට කැරකෙන අවස්ථාවක් ගැන හිතුවොත් අපි මොකද වෙන්නේ? මේ පැත්තට මොකද වෙන්නේ? විසික් වෙන්න හදනවා. ඒක නිකන් ඇදීමක් වගේ දෙයක් වෙලා අපිට පුළුවන් වෙනවා මේක වටේට මෙහෙම කැරකෙන්න. මේ වගේ කැරකෙන තැටියක් උඩ අපි හිටගෙන ඉන්න මේ වගේ පොල්ලකින් මෙහෙම අල්ලගෙන. නමුත් ඒ අවස්ථාව සැලකුවත් එහෙම නැත්නම් මේ වගේ ලණුවකට ගැට ගහපු වස්තුවක් මේ වගේ කෝණික චලිතය සිද්ධ කරනවා. ඒ වගේ අවස්ථාව සැලකුවත් අපි දන්නවා කෝණික චලිතය සිද්ධ වෙනවා. එහෙම චලිතය සිද්ධ වෙන්න නම් කේන්ද්‍රාභිසාරී බලය පවතින්න ඕනේ. මේ කේන්ද්‍රාභිසාරී බලය කියන දේ අපිට දක්වන්න පුළුවන්. ඒක කේන්ද්‍රය දෙසට ඇතිවන බලයක් කියලා අපි ඒක මාක් කරමු. මෙන්න මේ විදිහට T ආතති බලයක් ඇසුරෙන්. ඒක ලම්බකයි මෙන්න මේ ප්‍රවේග සංරචකයට. හරිද? මෙන්න මේ T ආතති බලයෙන් නිසා ඇතිවෙන ප්‍රවේග ත්වරණ සංරචකයට අපිට කියන්න පුළුවන් ඒකාකාර කෝණික ප්‍රවේගයක්.
ඇති වස්තුවක කේන්ද්‍රය දෙසට ඇතිවන තොරණ සංරචකය අපිට ගන්න පුළුවන්. බලය යෙදෙන්නේ මේ පැත්තට. ඒ නිසා කේන්ද්‍රය දෙසට ඇති වෙනවා කියලා. මෙයාගේ මේ ගමනේදී මෙයා ලබාගෙන ඉන්න කෝණික ප්‍රවේගයගේ ඔමෙගා කියලා ගත්තොත් එහෙම අපිට ඒක ගන්න පුළුවන්. මෙයාගේ අරය r කියලා සැලකුවොත් මේ වෘත්තයේ අරය මෙයා ගමන් කරන වෘත්තයේ අරය r කියලා සැලකුවොත් අපිට ඒක ගන්න පුළුවන් r ඔමෙගා වර්ගය කියන එකේ. මේක එන හැටි ඕගොල්ලන්ට A level physics මට්ටමේදී උගන්වන්නේ නැහැ. r ඔමෙගා වර්ගය ලැබෙන්නේ කොහොමද කියන එක maths වලින් අපිට ඔප්පු කරන්න පුළුවන්. ඒක A level physics වලට අදාළ නැති කොටසක්. මම ඒකට වීඩියෝ එකක් වෙනම අවශ්‍ය කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. ඒක වෙන හැටි මම දාන්නම් කොහොමද කියලා. maths කරන කට්ටියට ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක A level maths වල සාමාන්‍යයෙන් නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට මේක ලැබෙන හැටි කොහොමද කියන එක ගැන ලොකු අදහසක් අවශ්‍ය නැහැ. මේක මෙහෙම එනවා කියලා තේරුම් ගන්න. r ඔමෙගා වර්ගය කියන එක මේ පැත්තට ඇතිවෙන තොරණ සංරචක අපිට ලියන්න පුළුවන් r ඔමෙගා වර්ගය කියලා. මෙතන අපි ඔමෙගා කියන එකට කලින් සම්බන්ධතාවයක් ලබා ගත්තා. ඒ තමයි v සමානයි r ඔමෙගා කියලා සම්බන්ධතාවයක් අපි ලබා ගත්තා. v සමානයි r ඔමෙගා. මෙතනින් අපිට v සමානයි r ඔමෙගා කියලා සම්බන්ධතාවයක් අපි ලබා ගත්තා. මේක ඇතුළෙන් අපිට ඔමෙගා උක්ත කරන්න පුළුවන් ඔමෙගා සමානයි v බෙදීම r කියලා. අපිට පුළුවන් මේ සමීකරණයට මේක ආදේශ කරලා ඔමෙගා වර්ගය වෙනුවට මෙතන දාගන්න පුළුවන් v බෙදීම r වල සම්පූර්ණකයේ වර්ගය වතාවක් r කියලා. ඒතර අපි ලැබෙනවා r උඩ rට මෙතන r වර්ගයෙන් එකක් කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ v වර්ග බෙදීම r. මෙන්න මේකත් අපිට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියා ගන්න මේක ඇඳලා මේක ලියලා මේ ටික දාගන්න. මේක ඇඳලා මේක ලියලා මේ ටික දාගන්න. කැඳ ගන්න ඇති කියලා මම හිතනවා.